ආයුබෝවන් දුවේ පුතේ තෙරුවන් සරණයි මම අද දින ඔයාලට 8 ශ්‍රේණියේ දුවල පුතාලා සඳහා සාකච්ඡා කරන්න තීරණය කරා පුතේ තුන්වෙනි පාඩමේ තවත් අලුත් මාතෘකාවක්. හරි. මේ මාතෘකාව තමයි බද්ධ කෝණ පිළිබඳව තමයි අද මම සාකච්ඡා කරන්න තීරණය කරේ. බද්ධ කෝණ කියන කොටස ගැනයි අද මම සාකච්ඡා කරන්න තීරණය කරේ. එහෙනම් දුවේ පුතේ ඔබ සියලු දෙනාම එහෙනම් අපි එහෙනම් වැඩ කොටස කරගෙන යන්. ඔබ ඉස්සරලාම කියන්නම් පුතේ වැදගත්ම දේ තමයි මේ වීඩියෝ එකේ බැරි වෙලා හරි අපහැදිලි සහ අඳුරු බවක් තියෙනවා නම් දකුණු පැත්තේ ඉහළ කෙළවරේ ඇති කතික සලකුණක් හරි. ඒක එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඔයාලට වීඩියෝ එක පැහැදිලිව බලා ගන්න පුළුවන්. දැනට වීඩියෝ බලපු දුවල පුතාලා දන්නවා මේ විදිහට තමයි ඒක බලන්නේ කියලා. හරි. එහෙනම් දුවේ පුතේ අපි වැඩ කොටස කරගෙන යන් කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හරි. එහෙනම් පුතේ මෙහෙම. බද්ධ කෝණ කියලා එහෙනම් මාතෘකාව දාගන්නකෝ. කියන්න දුවේ පුතේ බද්ධ කෝණ. බද්ධ කෝණ. හරි. මේ වීඩියෝ එක අලුතෙන්ම බලන දුවල පුතාලට නම් මම පොඩ්ඩකට මතක් කරන්න මම කවුද සමහර දුවල පුතාලට එහෙම ප්‍රශ්න තියෙනවා. හරි. ඒක නිසා මම කලින් නම් කියලා තියෙනවා. මම කවුද කිව්වොත් මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හරි ගණිතාංශයෙන් උසස් පෙළ හදාරලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සයන්ස් ෆැකල්ටි එකේ හරි ගණිතයේ රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව කියන උපාධි හදාරලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විශ්ලේෂණ රසායන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය හදාරලා හරි දැනට නාමනීය ජාතික පාසලේ 6-11 ශ්‍රේණි වල ගණිත විද්‍යා ගුරුවරයෙක් සහ උසස් පෙළ රසායන විද්‍යා ගුරුවරයෙක් වශයෙන් සේවය කරන. හරි දැනට වසර 13ක් තිස්සේ මම මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ නිරත වෙලා ඉන්නවා. හරි. ඒ නිසා මේ දවස්වල මේ කොරෝනා අර්බුද සහ මේ සියල්ල නිසා දුවල පුතාලට සමහර දුවල පුතාලට පුතේ ඔය පාඩම් කොටස් අතපසු වීම වෙලා තියෙනවා. ඒ සියල්ල සලකලා එයාලාට කරන සේවයක් වශයෙන් තමයි පුතේ මම මේ වැඩ කොටස කරගෙන යන්නේ. එහෙනම් දුවල පුතාලට ඔය වගේ මගේ YouTube නාලිකාවට ගියොත් ඒ නාලිකාවේ මේ වගේ වීඩියෝස් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඔයාලට නරඹන්න පුළුවන්. ඒ නාලිකාවට ගියොත් ඔයාලට බැරි වෙලා හරි කලින් ෆෝන් තිබිලා නැතුව සිග්නල් නැතුව මොන හරි ප්‍රශ්න තිබුණා සමහර පාඩම් ඔයාලට අතපසු වෙලා තියෙනවා නම් ඒ පාඩම් වලට අදාළ වීඩියෝස් ගිහිල්ලා මගේ නාලිකාවෙන් නරඹන්න හැකියාව තියෙනවා. හරි. එහෙනම් දුවේ පුතේ අපි වැඩ කොටස කරගෙන යන්. බද්ධ කෝණ කියලා එහෙනම් මාතෘකාව දැම්මා. හරි. එහෙනම් පුතේ බද්ධ කෝණ කියන්නේ මොනවද කියලා අපි බලමු. හරි. බද්ධ කෝණ කියන්නේ මොනවද කියලා එහෙනම් අපි බලමු. අපි පුතේ මෙන්න මෙහෙම එකක් සලකමු. හරි. අපි සලකමු මෙන්න මෙහෙම. මෙතෙන්ට A B C කියලා අපි දාමු. මෙතන O කියලා දාමුකෝ. A B C මෙන්න මෙතෙන් O කියලා දාමු. මේක ඕනනම් කෝණේ සිම්පල් A කියලා දාමු. මේක ඕනනම් සිම්පල් B කියලා දාමු. පැහැදිලිද? එතකොට දුවේ පුතේ මෙන්න මේ විදිහට ගත්තාම අපිට කියන්න පුළුවන් දෙයක් තියෙනවා පුතේ. මෙන්න මේකේ ප්‍රධාන වශයෙන් අපිට ගන්න පුළුවන් කෝණ වර්ග දෙකක් තියෙනවා. පැහැදිලිද? මේකේ ප්‍රධාන කෝණ වර්ග දෙකක් තියෙනවා. හරි. මේකේ අපිට සලකන්න පුළුවන් එකක් තමයි මෙන්න මේ කියන AOB. එහෙම ගත්තොත් AOB කියන කෝණය අපි සලකමු. හරි. AOB කෝණය සලකමු. AOB කෝණය සලකමු. බලන්න පුතේ ඔයාලා AOB කියන කෝණය බලන්නකො එහෙනම්. AOB කියන කෝණය අපි සැලකුවා. හරිද? මේක අපි ලියමු පුතේ ප්‍රධාන කරුණු දෙකක්. එකක් අපි ලියමු පුතේ මේ විදිහට මෙයාගේ තියෙන බාහු මොනවද? අපි ඒක ලියමු මේ පැත්තෙන් අපි යාලගේ දාමු බාහු වශයෙන් තියෙන්නේ මොනවද කියලා. අනිත් පැත්තෙන් අපි දාමු එයාගේ තියෙන ශීර්ෂය මොකක්ද කියලා. ශීර්ෂය මොකක්ද කියලා. පැහැදිලිද? AOB කියන එක්කෙනාගේ තියෙන බාහු මොනවද? බාහු දෙක මොකක්ද? ඊට අමතරව එයාගේ ශීර්ෂය මොකක්ද කියලා එහෙනම් අපි දාමු.
හරි එහෙනම් දුවේ පුතේ මට කියන්න AOB කියන කෝණය. AOB කියන මෙන්න මේ කෝණයේ තියෙන බාහුව මොනවද කියන්නකෝ. මේකේ තියෙන බාහුව මොනවද? ඔව් එතකොට ඔයාලට ලියන්න පුළුවන් පුතේ ඒකේ තියෙන බාහුව තමයි මෙන්න මේ බාහුව කියන්නේ මේ අත් වගේ මේකයි එකතු වෙලා මේක හැදිලා තියෙන්නේ නේද? එහෙනම් පුතේ මොකද්ද? එක බාහුවක් තමයි අපිට ලියන්න පුළුවන් AO කියලා. එක බාහුවක් තමයි AO. අනිත් බාහුව මොකද්ද පුතේ? OB එහෙම නැත්නම් BO කියලා ලියන්නත් පුළුවන්. මේ බාහුව පුතේ AO මේ බාහුව OB එහෙම නැත්නම් BO කියලා ලියන්නත් පුළුවන්. හරි? කොහොම හරි කවන්නේ මේක අපි ලියමු පුතේ OB කියලා. පැහැදිලිද? ඊට පස්සේ පුතේ මෙයාගේ ශීර්ෂය කියන්නේ මොකටද? ශීර්ෂය කියන්නේ මොකටද? ශීර්ෂය කියන්නේ දුවේ පුතේ මෙන්න මේ කෝණය නැමෙන තැන නේද? මේ කෝණය නැමෙන්නේ කොතනින්ද? මේ කෝණය නැමෙන තැන තමා පුතේ මෙන්න මෙතන. මෙහෙම ඇවිල්ලා නැමිලා මෙහෙම යනවා. නැමෙන්නේ මෙන්න මෙතනින්. එහෙනම් පුතේ ශීර්ෂය ඔයාලට ලියන්න පුළුවන් මෙතනින් මොකක් කියලාද? O කියලා. O කියලා ලියන්න පුළුවන්. හරි. එහෙනම් දුවේ පුතේ ඔය විදිහටම එහෙනම් අපි පුතේ සලකලා බලමු මෙන්න මේක ගැන. මොකද්ද? BOC කියන කෝණය. මෙතන ලියමු පුතේ ඊගාව අවස්ථාව BOC කෝණය සලකමු. BOC කෝණය සලකමු. BOC කෝණය සලකමු. හරි එහෙනම් දුවේ පුතේ ඊගාවට අපි සලකමු BOC කියන කෝණය. මෙන්න මේක ගත්තොත් මොකද වෙන්නේ පුතේ? මේක ඔයාලට ලියන්න පුළුවන්ද මේකේ මෙන්න මේ BOC කියන කෝණේ ඔයාලා ලියලා දෙන්න බලන්න පුතේ මේකේ තියෙන බාහුව මොනවද කියලා. මේකේ තියෙන බාහුව මොනවද කියලා ලියන්නකෝ එහෙනම්. BOC කියන කෝණයේ තියෙන බාහුව දෙක. ඔව් එහෙනම් මොකද පුතේන්නේ මේ පැත්තෙන් ඉඳලා ලියන්න යන්නත් පුළුවන් මෙහෙන් ලියන්නත් පුළුවන්. හරි මේ පැත්තෙන් ලියමුකෝ. එකක් තමා පුතේ තියෙනවා BO කියලා පාදයක්. BO කියන බාහුව. අනිත් එක පුතේ OC කියන බාහුව නේද? අනිත් එක OC කියන බාහුව. එකක් ඇවිල්ලා BO කියන බාහුව අනිත් එක OC කියන බාහුව. හරි එහෙනම් පුතේ ඕකේ ශීර්ෂය මේක පුතේ මෙහෙම ඇවිල්ලා නැමෙන්නේ කොතනින්ද? නැමෙන්නේ මෙතනින්. එහෙනම් මෙන්න මේක O. මෙන්න මේක තමයි පුතේ ඉස්සරලාම අපිට කියන්න දෙන කතාව. ඔය ටික අපිට කියන්න පුළුවන්. BOC කෝණය සලකවුවොත් මේකේ ඇවිල්ලා බාහුව වෙන්නේ BO සහ OC. නැත්නම් පුතේ මෙහෙන් ලියන්නත් පුළුවන් CO සහ OB කියලා. මේක පුතේ BO ලිව්වත් OC ලිව්වත් වැරද්දක් නැහැ. හරි? හරි. ඔය ටික ඔයාලා ලියාගත්තද එහෙනම්? හරි. එහෙනම් දුවේ පුතේ මෙන්න මෙහෙම කතාවක්. හරි? එහෙනම් ඔය විදිහට ලිව්වට පස්සේ ඔයාට කියන්න පුළුවන් පුතේ ඉහළ කෝණ දෙකෙහිම මෙන්න මෙහෙම ලක්ෂණයක්. හරි? ඔයාලා මේක යටින් ලියන්න මම දැනට මෙතනින් ලියන්නම්. මම ලියන්න ඉහත කෝණ දෙකෙහිම කියලා. හරි? ඉහත කෝණ දෙකෙහිම ඉහත කෝණ දෙකෙහිම හරි නේද පුතේ? ඉහත කෝණ දෙකෙහිම මෙන්න මෙහෙම පොදු ලක්ෂණයක් තියෙනවා. බලන්න පුතේ බාහුව දිහා බලපුවාම AO තියෙනවා OB තියෙනවා. මෙතන පුතේ BO සහ OC. මෙතන පුතේ මේ BO කියලා ගත්තත් ඕක OB කියලා ගත්තත් වැරද්දක් නැහැ. හරි? මේක BO කිව්වත් මේ බාහුව OB කිව්වත් ඒ බාහුව. එහෙනම් ඔයාලට පේනවද පුතේ මෙන්න මේ දෙක දෙන්නගෙම සමානයි නේද? එහෙනම් ඔයාලට පේනවා පුතේ පළවෙනි කෝණය ගත්තත් BO නැත්තම් OB කියලා පාදයක් තියෙනවා. බාහුවක් තියෙනවා. දෙවෙනි කෝණය ගත්තත් ඒකෙත් පුතේ BO කියලා බාහුවක් තියෙනවා. එහෙනම් ඉහත කෝණ දෙකේම
අපිට කියන්න පුළුවන් පුතේ මොකක්ද එහෙනම් OB යන OB කියලා කියන්න පුළුවන් නැත්නම් BO කියලා කියන්නත් පුළුවන් යන මොනවද පුතේ? ඒකට අපි නමක් කියනවා. OB යන පරිවර්ත. ඉහත කෝණ දෙකෙහිම ලියන්න පුතේ. යටින් ලියන්න ඉහත කෝණ දෙකෙහිම OB යන හිස්තැන් දෙකක් කඩේරි වලින් දාන්න දුවේ පුතේ හිස්තැන් දෙකක් හා මේක O යන හිස්තැන් දෙකක් තියෙන කඩේරි වලින් පුතේ හිස්තැන් දෙක දාන්න. හිස්තැන් දෙකක් දාන්න. දැකිය හැකිය හිස්තැන් දෙකක් දැකිය හැකිය. හරි එහෙනම් දුවේ පුතේ ටක් ගාලා ඔක පුරවලා දාන්න. මොකක්ද කියන්නේ? මේක ඉහත කතා කරපු කෝණ දෙකෙහිම OB යන ඕකට නමක් දෙන්න. මොකක්ද ඒක ඉස්සරහට එන්න ලියන්න බලන්න. OB යන ලියන්න පුතේ සැකයි වගේ නම් පැන්සලෙන් ලියන්න. හොඳටම ෂුවර් නම් දුවේ පුතේ පෑනෙන් ලියලා දාන්න. හරි. OB යන මොකද්ද දුවේ පුතේ එහෙනම් එන්නේ? OB යන ඒකට අපි කියනවා පුතේ පොදු බාහුවක් කියලා නේද? හිස්තැන් දෙකට එන්නේ පුතේ මෙන්න මේ බාහුව දෙකේම OB ගත්තත් BO ගත්තත් වැරද්දක් නැහැ. OB ගත්තත් BO ගත්තත් වැරද්දක් නැහැ. ඒවට කියනවා දුවේ පුතේ පොදු බාහුවක් නේද? පොදු බාහුවක්. OB යන පොදු බාහුවක්. ඒ හිස්තැන් දෙන්නේ පුතේ පොදු බාහුවක් සහ මොකක්ද ඊට පස්සේ කිව්වේ? O යන මේ ශීර්ෂය බලන්න පුතේ මේකෙත් ශීර්ෂය O මේකෙත් ශීර්ෂය O මේ දෙකේම පුතේ ශීර්ෂය වශයෙන් තියෙන්නේ O කියලා ගන්නවා. ශීර්ෂයේ තියෙන O කියන එක නේද? O. එහෙනම් පුතේ මොකක්ද ඒකට කියන්නේ? O යන මොකක්ද එහෙනම් ඒකට කියන්නේ? මේ ශීර්ෂයට දානවා ඉස්සරහින් පොදු වචනේ. එහෙනම් මොකද්ද වචනය? පොදු ශීර්ෂයක් දැකිය හැකිය කියලායි එන්න ඕනේ. පොදු ශීර්ෂයක් කියලා එහෙනම් ලියන්න. පොදු ශීර්ෂයක් දැකිය හැකිය. OB යන පොදු බාහුවක් හා O යන පොදු ශීර්ෂයක් දැකිය හැකිය කියලායි එහෙනම් එන්නේ. පොදු ශීර්ෂයක් දැකිය හැකිය. හරිද? පොදු ශීර්ෂයක් දැකිය හැකියි. ඊට පස්සේ තවද අපිට තව කතාවක් කියන්න පුළුවන්. තවද එම කෝණ දෙක පිහිටා ඇත්තේ OB නම් එම කෝණ දෙක පිහිටා ඇත්තේ OB නම් මේ OB නම් පොදු බාහුව ඊට හිස්තැනක් ය පොදු බාහුව හිස්තැනක් ය. එහෙනම් මට කියන්න පුතේ මෙන්න මේ කියන කෝණ දෙක ගත්තොත් පිටලා තියෙන්නේ මේ AOB කියන කෝණයයි BOC කියන කෝණයයි පිටලා දෙන්නේ මේ OB කියන පොදු බාහුවේ එකම පැත්තේද දෙපැත්තේද කියලා තමයි ඔතන ලියන්න ඕනේ. OB නම් පොදු බාහුවේ එකම පැත්තේය කියලා දෙන්නේ දෙපැත්තේය කියලා දෙන්නේ. ඔයාලට පේනවද මේ පුතේ මේ කෝණ දෙක තමයි මම සිම්පල් A සහ සිම්පල් B කියලා දාලා තින්නේ මේ පාදය ගත්තට පස්සේ මේක ගත්තට පස්සේ මේ දෙක තියෙන පුතේ කොහෙද එහෙනම් තියෙන්නේ OB කියන පොදු බාහුවෙන් දෙපැත්තේ නේද OB කියන පොදු බාහුවෙන් දෙපැත්තේය එහෙනම් අර හිස්තැනට දාන්න පුතේ දෙපැත්තේය කියලා. යන පුතේ දෙපැත්තේය
දෙපැත්තේය. ඉහත ආකාර කෝණ යුගල ඉහත ආකාර කෝණ යුගල ඉහත ආකාර කෝණ යුගල ඉහත ආකාර කෝණ යුගල හිස්තැන දෙකක් ඉහත ආකාර කෝණ යුගල හිස්තැන් දෙකක් ලෙස හැඳින්විය හැකිය හිස්තැන් දෙකක් ලෙස හැඳින්විය හැකිය හිස්තැන් දෙකක් ලෙස හැඳින්විය හැකිය හරි එහෙනම් පුතේ මොකක්ද ඉහත ආකාර කෝණ බලන්න පුතේ එකක් තමයි පොදු බාහුවක් තිබ්බා අනිත් එක තමයි පොදු ශීර්ෂයක් තිබ්බා අනිත් එක තමයි මේ පොදු බාහුවක් තියෙනවා මේකේ දෙපැත්තේ තමයි කෝණ දෙක පිහිටලා තියෙන්නේ මෙන්න මේවට අපි කියනවා මොනවා කියලා කියන්නේ පුතේ මේවට කියනවා මොකක්ද එහෙනම් හිස්තැනට එන්නේ කඩේරි වලින් හිස්තැන කියන්න ඕනේ මේවට එන්නේ දුවේ පුතේ බද්ධ කෝණ කියලායි කියන්නේ එහෙනම් ලියන්න පුතේ බද්ධ කෝණ ලෙස හැඳින්විය හැකිය ඔන්න ඕවට තමයි දුවේ පුතේ අපි කියන්නේ මොන කෝණ කියලාද එහෙනම් බද්ධ කෝණ කියලා. ඕවට තමයි දුවේ පුතේ එහෙනම් අපි කියන්නේ මොනවා කියලාද බද්ධ කෝණ කියලා. ඕවට තමයි අපි කියන්නේ බද්ධ කෝණ කියලා. හරි එහෙනම් පුතේ අපි බද්ධ කෝණ පිළිබඳ අර්ථ දැක්වීම මෙහෙම කියලා ලියාගමු. හරි දැන් යටින් ඔයාලා දාන්න පුතේ රිමාක් කියලා දාන්නකෝ. මම ඔය වැදගත් කරුණු දැනට මගේ වීඩියෝස් බලලා තියෙන දුවල පුතාලා සහ අපේ පාසලේ දුවල පුතාලා දන්නවා මේක කොහොමද මම මේ රිමාක් කියලා මොකද්ද ලියන්නේ කියලා අලුතෙන්ම මම මේකට සම්බන්ධ වෙන දුවල පුතාලාට කියන්නම් රිමාක් කියලා දාන්න පුතේ අපි මොන හරි වැදගත් කරුණක් ලියද්දී ඒකට භාවිතා කරන වචනයක් හරි රිමාක් කියලා එහෙනම් දුවේ පුතේ මෙන්න මේ විදිහට අපි ඒක යමු එහෙනම් පුතේ රිමාක් කියලා දාලා මෙන්න මෙහෙම එකක් ලියා ගන්න. රිමාක් කියන වචනේ ලියන්නම්කෝ. R E M A R K. R E M A R K. රිමාක්. ලියන්න පුතේ මෙහෙම රිමාක් එකේ ලියා ගන්න මෙහෙම. ලියන්න පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් ඇති පොදු බාහුවක් හා පොදු ශීර්ෂයක් ඇති කමාවක් පොදු බාහුවෙන් දෙපස පිහිටන පොදු බාහුවෙන් දෙපස පිහිටන කෝණ යුගලයක් හිස්තැන් තුනක් තියන්න පුතේ පොඩි හිස්තැන් තුනක් කෝණ යුගලයක් හිස්තැන් තුනක් තියන්න හරි ලෙස හැඳින්වේ හරි ලෙස හැඳින්වේ හරි එහෙනම් දුවේ පුතේ මොකද්ද හිස්තැනට එන්නේ ඔය හිස්තැන් තුනට එන්නේ මොකද්ද එහෙනම් බද්ධ කෝණ යුගලයක් ලෙස හැඳින්වේ කියලා එන්න ඕන ලියා ගන්න පුතේ හිස්තැන් තුනට පළවෙනි හිස්තැනට බද්ධ ඊගායකට කෝණ ඊගාවට එක යුගලයක් බද්ධ කෝණ යුගලයක් ලෙස හැඳින්වේ බද්ධ කෝණ යුගලයක් ලෙස හැඳින්වේ බද්ධ කෝණ යුගලයක් ලෙස හැඳින්වේ
හරි එහෙනම් දුවේ පුතේ තේරුම් ගන්න ඒ විදිහට තමයි ඒක එන්නේ. හරි බද්ධ කෝණ යුගලයක් ගන්න එහෙනම් මොනවද? පොදු බාහුවක් තියෙන්න ඕනි, පොදු ශීර්ෂයක් තියෙන්න ඕනි, පොදු බාහුව දෙපැත්තේ කෝණ පිහිටලා තියෙන්න ඕනි. එතකොට අපි කියනවා ඒවට මොනවද? බද්ධ කෝණ යුගල කියලා. ලියන්න පුතේ මෙහෙම ඊගාට ලියන්න. එන පහත එක් එක් අවස්ථාවන් සලකමු. ලියන්න මේ රිමාක් කියලා දාපේක දුවේ පුතේ ඔයාලා රතු පෑනින් කොටු කරගන්න. ඔය සමස්තයම අරගෙන දුවේ පුතේ රතු පෑනින් කොටු කරගන්න. රතු පෑනින් කොටු කරලා දාන්න. එතන එහෙම. හරි. හරි. එහෙනම් දුවේ පුතේ ඊට පස්සේ අපි ලියාගමු මෙහිම කතාව. ලියන පහත කෝණ මොකද මම කිව්වා? ඔව් නැත්තම් පහත රූප සටහන් සලකමු. හරි කෝණ සලකමු. හරි මොකක් කරලා ලියන්න. හරි. පහත කෝණ සලකමු. එහෙම නැත්තම් රූප සටහන් සලකමු කියලා ලියා ගන්න පුළුවන්. හරි. මෙන්න මෙහෙම එකක් මම දෙනවා. මෙන්න මේක දෙනවා පුතේ සිම්පල් A කියලා කෝණයක්. මෙන්න මේක දෙනවා සිම්පල් B. දැන් පුතේ අපිට මේක බලන්න පුළුවන් එකක් සිම්පල් රූපය අඳ ගන්නකෝ මේක පළවෙනි පහත රූප සලකවල පළවෙනි එක දාන්න. හරි. එහෙනම් දුවේ පුතේ අපි මේක අරන් බලමු මේ විදියට. හරි. මේකේ අපි කෝණ දෙකක් සලකමු. හරි. මේ කෝණ දෙකක් සලකමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. අපි උත්සාහ කරන්න පුතේ මේක බද්ධ කෝණ වෙනවද නැද්ද කියන්න තමයි අපිට ලියන්න තියෙන්නේ. අපි මෙහෙම ලියමු මේක ප්‍රශ්නයක් කරුණක් වශයෙන් මෙහි ABC කෝණය හා ABC කෝණය හා BCD කෝණය ABC කෝණය හා BCD කෝණය බද්ධ කෝණ යුගල වන්නේදයි සොයමු. 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 ඔන්න පුතේ අපේ ටාගට් එක තමයි මෙන්න මේ ABC කියන කෝණය හා BCD කියන කෝණ බද්ධ කෝණ වෙනවද කියලා හොයන එක තමයි අපේ ටාගට්. පැහැදිලිද? අපි ඕනම් පුතේ මෙහෙම ඒක බද්ධ කෝණ වෙනවද කියලා හොයාගන්න එක තමයි අපේ ටාගට් එක. අපි කෝණ අපි මෙහෙම දාගමු. එතන අපිට ලේසි වෙයි නේද? අපි මෙහෙම පොඩි වගුවක් වගේ ගහගමු. එතකොට අපිට ලේසි. එකක් තමයි පුතේ කෝණය. මම මෙහෙම වගුවක් ගහන්න. පොඩි දෙයක්. එතකොට අපිට වැඩේ කරගන්න ලේසි වෙනවා. හරි. එතකොට වැඩේ කරගන්න ලේසි. කෝණය දානවා මෙතනින් දානවා බාහුව. මෙතනින් දානවා ශීර්ෂය. එකට දැම්ම බාහුව අනිත් එකට දැම්ම ශීර්ෂය. හරි. එහෙනම් දෙවියන් පුතේ මොකද වෙන්නේ? මේක අපි ඉස්සරලාම ලියාගමු. මෙන්න මේ කියන ABC කියන කෝණය. අනිත් එකට දාමු දෙවියන් පුතේ BCD කියන කෝණය. BCD කියන කෝණය.
BCD කියන කෝණය. හරි එහෙනම් දුවේ පුතේ ඔයාලා ලියමු බලන්න මොකද වෙන්නේ කියලා. ලියන්නකො බලන්න මේකට. ABC කියන කෝණයේ බාහුව වෙන්නේ කවුද? එයාගේ බාහුව ටික ලියන්නකො බලන්න එහෙනම් ඔයාලා. ABC කියන කෝණයේ බාහුව වෙන්නේ කවුද? ඔව් දුවේ පුතේ මම කලිමුත් කියලා තියෙනවා දුවල පුතාලට මම මේ වීඩියෝ එක කරන් යනවා වේගය වැඩි නම්. මොකද සමහර දුවල පුතාලට මේව අවබෝධ වෙලා නැතුව තියෙන්න පුළුවන්. ඒ කරන වේගය වැඩි නම් දුවේ පුතේ ඔයාලා මේ වීඩියෝ එක ටිකක් කරගෙන යනකොට ඔයාලට තව ටිකක් හිතන්න වෙලාව අවශ්‍ය නම් ඔයාලා පුතේ වීඩියෝ එකේ මැද අර බටන් එකක් තියෙනවද වීඩියෝ එක මත එකපාරක් ටච් කරපුවාම එක එක බටන් සෙට් එකක් එනවා නේද? ඒකේ මැද තියෙනවා පුතේ පෝස් බටන් එක කියන එක. ඒ පෝස් බටන් එක ඔයාලට ක්ලික් කරලා තියලා පෝස් කියලා තියෙනවා සමහර අය පවුස් කියලා තියෙනවා මොකක් හරි කමන්නේ. හරි. පෝස් හරි පවුස් හරි මොකක් හරි කමන්නේ. මෙන්න මේ බටන් එක පුතේ ක්ලික් කරලා ඒ මැදින් ක්ලික් කරපුවාම පුතේ වීඩියෝ එක නවතිනවා පොඩ්ඩකට ඒක එතනින් නවතිනවා. ඊට පස්සේ දුවේ පුතෝ ඔයාලට ඒක හොඳට හිතලා ඒ ගැටලුවට උත්තරය එතන ලියලා ඊට පස්සේ එතන ඉඳලා වීඩියෝ එක ප්ලේ කරගෙන යන්න පුළුවන්. හරි. එහෙම ක්‍රමවේදයක් භාවිතා කරන්න. එතකොට ඔයාලට මීට වැඩිය ලොකු ඵලදායීතාවයක් ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඒක තමයි කියන්නේ. සමහරවක පෝස් බටන් එක ගෙන ඉංග්‍රීසියෙන් නම් පෝස් වගේ නිකන් ඇහෙනවා. ඒක එක පොඩ්ඩක් වෙනස්කම් තියෙනවා. පොඩි ප්‍රොනවුන්ස් සිංහල වෙනස්කම් තියෙනවා. හරි ඒක ප්‍රශ්නයක් නෑ. බටන් එක ඔයාලා දන්නවනේ. ඒ ලයින් එක කොහමද නවත්තන බටන් එක. හරි ඒක ක්ලික් කරලා ඊට පස්සේ කල්පනා කරලා එතනින් එහාට හදාගන්න. හරි එහෙනම් දුවේ පුතේ මෙහෙම මට කියන්න ABC කියන කෝණයේ තියෙන බාහු මොනවද? බාහු ඔයාට පේනා පුතේ එකක් මොකද්ද? ABC කෝණයේ එක බාහුවක් තමයි මොකක්ද එහෙනම්? AB බාහුව නේද? එක බාහුවක් AB කියන බාහුව. අනිත් බාහුව මොකද්ද? අනිත් බාහුව AB කියන බාහුවයි අනිත් එක මොකද්ද පුතේ? BC කියන බාහුව නේද? AB සහ BC. මෙයා පුතේ BC කියලා ලිව්වත් CB කියලා කිව්වත් ප්‍රශ්නයක් නෑ. හරි? හරි. එහෙනම් දුවේ පුතේ අපි අනිත් එකටත් ලිව්වොත් මේ කෝණය ගත්තොත් ඒකෙත් පුතේ මොකක්ද එහෙනම් බාහුව ටික අපි මෙහෙන් ලියමු. මේ BC D කියන කෝණයනේ. දැන් එක බාහුවක් තමා පුතේ මොකක්ද මේ අත්තක් වගේ තියෙන එක බාහුවක් තමයි මොකක්ද මේ? ඒක ඇවිල්ලා BC නේද? අනිත් බාහුව ආට ලියන්න පුළුවන් දුවේ පුතේ මේ මෙතන තියෙනවා. මේ තියෙන අනිත් බාහුවනේ. මොකද්ද මේ බාහුව? CD. නැත්තම් DC කියලා ලියන්නත් පුළුවන්. හරි මේ අකුරු දෙක මාරු කරලා ලියන්නත් පුළුවන් ඈ. අකුරු දෙක මාරු කරලා ලියන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ දුවේ පුතේ අපි මේවල ශීර්ෂ දාමු. බලන්න මේ කෝණේ හැරෙන්නේ කොතනින්ද? මෙහෙම ආවා, හැරුණා, මෙහෙට ගියා. හැරුණේ කොතනින්ද? මේකේ. එහෙනම් පුතේ මේකේ ශීර්ෂය මොකද්ද? B. පැහැදිලිද? ඊට පස්සේ දුවේ පුතේ මේක ගත්තාම හැරුණේ කොහෙන්ද? මෙහෙන් ආවා, මෙහෙට ගියා. මෙහෙම ඇවිල්ලා හැරුණා නේද? හැරුණේ කොතනින්ද? හැරුණේ C වලින්. එහෙනම් මෙතෙන්ද දාන්න දුවේ පුතේ C. මෙතෙන්ද දානවා C. මෙතෙන්ද C කියලා දැම්මා. හරි එහෙනම් දුවේ පුතේ ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඉහත කෝණ යුගලය ගත්තොත් එයාලගේ ලක්ෂණය තමා පුතේ එයාලට පොදු බාහුවක් තියෙනවා මේ. පොදු බාහුවක් තියෙනවද නැද්ද? මේ දෙකේම පුතේ BC කියන පාදයේ තියෙනව නේද? එහෙනම් දුවේ පුතේ මේ දෙන්නටම පොදු බාහුවක් තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මේ දෙන්නට පොදු ශීර්ෂයක් නැහැ. මේ බලන්න පුතේ ශීර්ෂ දෙක වෙනස් වෙලා නේද? එකක තියෙන එක ශීර්ෂයක් අනික තියෙන වෙන ශීර්ෂයක්. එහෙනම් දුවේ පුතේ මේ දෙන්නගේ ශීර්ෂ දෙක වෙනස් වෙලා. පැහැදිලිද? ඊට අමතරව පුතේ මේ පොදු බාහුවේ දෙපැත්තේ තමයි කෝණ දෙක තියෙන්නේ. නම් මේ කෝණ මෙහෙම ගත්තොත් එකක් මේ පැත්ත එකක් අනිත් පැත්තේ තියෙනවා. කොහෙන් හරි අනිත් පැත්තට මේකත් අයිති වෙන්නේ. නේද? ඒ කියන්නේ එකම පැත්තේ නෙවෙයි පුතේ කෝණ දෙකම මේ පැත්තේ නෙවෙයි එකක් මේ පැත්තේ අනික එහා පැත්තේ. මේ කියන්නේ පොදු බාහුව. එහෙනම් පුතේ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? පොදු බාහුවකුත් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ පොදු ශීර්ෂයක් නැහැ. අනිත් එක පොදු බාහුවෙන් දෙපැත්තේ කෝණ දෙක පීටලා නම් තියෙනවා.
එහෙනම් පුතේ අවශ්‍යතාව පොදු ශීර්ෂයක් නැහැ. ඒක නිසා එහෙනම් මේක මොනවද වෙන්නේ නැත්තේ? මේක බද්ධ කෝණ යුගලයක් වෙන්නේ නැහැ. ඕක තමයි මේකේ තියෙන්නේ. හරි එහෙනම් පුතේ මෙන්න මෙහෙම යටින් අපි ලියා ගමු. හරි. ලියන්නේ නම් මෙහෙම ඉහත කෝණවල BC නම් පොදු පාදයේ පිහිටා ඇත. BC නම් පොදු බාහුව පිහිටා ඇත. ඉහත කෝණ යුගලවල BC නම් පොදු බාහුව පිහිටා ඇත. පොදු බාහුව පිහිටා ඇත. තවද එම කෝණ දෙක පොදු බාහුව හිස් තැනක් කඩේරි වලින් දාන්න හිස් තැනක් පිහිටා ඇත. පොදු බාහුව හිස් තැනක් කඩේරි වලින් දාන්න පිහිටා ඇත. හරි මොකද පුතේ හිස් තැනට එන්නේ එහෙනම් පොදු බාහුව දෙපස නේද? මේ එකක් තියෙන්නේ මේ කෝණයෙන් මේ පැත්ත අනික තියෙන්නේ එහාට. ඉතින් guys ඒක මේ හරිය නෙවෙයි නේද තියෙන්නේ අර එහෙම කමක් නැහැ. කොහෙන් හරි පොදු බාහුවෙන් දෙපැත්තේනේ පුතේ මේක මේ පැත්ත අරක එහා පැත්ත. එහෙනම් පොදු බාහුව දෙපස පිහිටා ඇත. නමුත් හිස්තැන් දෙකක් නැත. නමුත් හිස්තැන් දෙකක් නැත. හරි මොනවද පුතේ නැත්තේ? නැත්තේ එහෙනම් මොකද්ද පුතේ? නැත්තේ පොදු ශීර්ෂයක් නේද? ශීර්ෂ දෙක වෙනස් වෙලා නම් හිස්තැනට මොකද්ද පුතේ එන්නේ? පොදු ශීර්ෂයක් නැත. නමුත් පොදු ශීර්ෂයක් නැත. එහෙනම් මොකද්ද පුතේ එකෙන් ගත හැකි නිගමනය? එම නිසා මෙම කෝණ යුගල මොනවද එහෙනම් පුතේ වෙන්නේ නැත්තේ? බද්ධ කෝණ යුගල නොවේ නේද? එම නිසා මෙම කෝණ යුගල බද්ධ කෝණ යුගල නොවේ. බද්ධ කෝණ යුගල වෙන්නේ නැහැ. හරි? ඒක මතක තියාගන්න. බද්ධ කෝණ යුගල නොවේ. මොනවාක තමයි පුතේ පළවෙනි අවස්ථාව. හරි හරි දෙවෙනි අවස්ථාව අපි සලකමු. මේ පළවෙනි අවස්ථාව ඈ. මම හිතනවා ඔයාලා මේ ටික ලියා ගන්න නැති කියලා. වෙලා මැදනම් පුතේ මම අර කී විදිහට වීඩියෝ එක නවත්තලා ඒ ටික බලලා ලියා ගන්න. හරි? හරි. එහෙනම් දුවේ පුතේ අපි මේකේ දෙවෙනි අවස්ථාවක් කරන් බලමු. මම මේ ටික මෙහෙම තියාගන්නම් පුතේ දැම්මට මේකට ඕනි වෙන නිසා. හරි? මම දැනට බලමු. දෙවෙනි අවස්ථාව පුතේ මෙන්න මෙහෙම අපි දාගමු. මම දෙනවා P Q R S මෙතන මැද T. P Q R S මේ කෝණය මම දෙන්නම් සිම්පල් A කියලා. මෙන්න මේ කෝණය සිම්පල් B කියලා ගන්න. සිම්පල් A සහ සිම්පල් B.
simple A සහ simple B. හරි ඔය රූපේ ඔහම දාගන්න පුතේ එහෙනම්. ඔය රූපේ දාගන්න එහෙනම් ඔහම. හරි එහෙනම් ඔක දාගත්තනේ. හරි එහෙනම් දුවේ පුතේ මෙන්න මේ විදියට හරි ඔක දාගත්තාට පස්සේ එහෙනම් මේ මෙතන P කියන ලක්ෂය තමයි මෙතන තියෙන්නේ. හරි. එහෙනම් දැන් ලියමු කියන්නේ මෙහි අපි ලියමු පුතේ එහෙනම් PTS කෝණය. PTS කෝණය හා QTR. PTS කෝණය හා QTR කෝණ සලකමු. කෝණ සලකමු. PTS සහ QTR කෝණ සලකමු. PTS සහ QTR කෝණ සලකමු. හරි එහෙනම් දුවේ අපි මේක ලියලා බලමු මෙන්න මේ විදිහට. මෙතෙන්ට දාමු පුතේ PTS කියන කෝණය. මෙතෙන්ට දාමු දුවේ පුතේ QTR කියන කෝණය. එකට දැම්ම පුතේ PTS දෙකට දැම්ම QTR. බලන්න දුවේ පුතේ එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඔයාලා මේකේ බාහුව සහ ශීර්ෂ දාගෙන යන්න බලන්න එහෙනම්. ටක් ගාලා දාන්න බලන්න එහෙනම්. හරි එහෙනම් දෙවියන් පුතේ කොහොමද එන්නේ පළවෙනි පුතේ PTS කියන එක නා ගමු PTS ගත්තොත් PTS මොනවද පුතේ බාහුව දෙක එකක් තමයි P2 කියන PT කියන බාහුව අනිත් එක තමයි මොකද්ද TS කියන බාහුව එහෙනම් පුතේ බාහුව දෙක ලියන්න එකක් තමයි PT කියන බාහුව අනිත් එක තමයි මොකද්ද TS කියන බාහුව එයාගේ ශීර්ෂයත් අපි ලියාගෙන යමු එහෙනම් පුතේ ශීර්ෂය මොකද්ද capital T හරිත් එතන capital T දෙවෙනි අවස්ථාව QTR මොනවද පුතේ බාහුව දෙක එහෙනම් එකක් ඇවිල්ලා QT නේද එක බාහුවක් ඇවිල්ලා QT අනිත් බාහුව ඇවිල්ලා මොකද්ද එහෙනම් TR අනිත් බාහුව මොකද්ද එහෙනම් TR අනිත් බාහුව TR එකක් ඇවිල්ලා QT අනිත් බාහුව TR හරි එහෙනම් පුතේ මොකද්ද මේක හැරෙන ශීර්ෂය මෙතන ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා හැරුණා මෙහෙට නේද කොතනින්ද හැරුණේ එහෙනම් ඒකේ පුතේ T වලින් තමයි හැරුණේ හරි T වලින් තමයි හැරුණේ හරි දැන් මේකේ දුවේ පුතේ එහෙනම් ওই ටික දාගන්නකෝ එහෙනම් හරි නේද? ඔය දුවේ පුතේ මේකේ තියෙන නම් ප්‍රධාන ලක්ෂණය තමයි මෙන්න මේක. හරි? මේකේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි දුවේ පුතේ එහෙනම් මෙයාට පුතේ හොඳට බලන්නකෝ මෙතන තියෙනවා PT නැත්නම් TP. මෙතන TP කොහෙවත් නැහැනේ. මෙතන තියෙනවා TS. TS නැත්නම් මොකක්ද අනිත් පැත්තට එන්න පුළුවන්? ST. මෙතන ST කියලා පදයකුත් නැහැනේ. එහෙනම් දුවේ පුතේ ලක්ෂණය තමයි මේකේ පොදු බාහුවක් අඩංගු වෙන්නේ
නැහැ. ඉස්සරලා නම් මේ දෙකක් මේ පද දෙකක් සමාන වෙලා තිබ්බනේ. දැන් පුතේ PT කියලා පදයක් මේකේ නැහැනේ. නැත්තම් අනිත් පැත්ත මාරුවොත් TP. TP ත් නැහැනේ. TR නේ තියෙන්නේ. ඒක හරියන්නේ. මේක ගත්තොත් TS. TS කියලා මේකෙකුත් නැහැ. මේක අනිත් පැත්තට ST. ST කියලා එකකුත් නැහැ. එහෙනම් දුවේ පුතේ මොකද්ද මේකේ ලක්ෂණය? මේකේ පොදු බාහුවක් නැහැ. හැබැයි පුතේ මේකේ තියෙනවා මොකද්ද තියෙන්නේ? පොදු ශීර්ෂයක් තියෙනවා. නමුත් මේවත් බද්ධ කෝණ යුගල වෙන්නේ නැහැ එහෙනම් නේද? කියන්න පුතේ මෙහෙම. يعني ඉහත කෝණ යුගල නෑ ඉහත කෝණ යුගලෙහි capital T නම් හිස්තැන් දෙකක් කඩේර වලින් දාන්න පුතේ හිස්තැන් දෙකක් capital T නම් හිස්තැන් දෙකක් ඇත හිස්තැන් දෙකක් ඇත මොකද පුතේ නම් හිස්තැන් දෙකට එන්නේ capital T නම් පොදු ශීර්ෂයක් ඇත කියලා නේද capital T නම් පොදු ශීර්ෂයක් ඇත capital T නම් පොදු ශීර්ෂයක් ඇත නමුත් මොකද පුතේ නැත්තේ එහෙනම් පොදු බාහුවක් නැත නේද නමුත් පොදු බාහුවක් නැත හරි එතකොට දුවේ පුතේ තේරුම් ගන්න පොදු බාහුවක් නැත්තම් අය පොදු බාහුවෙන් දෙපස කතාවක් එන්න විදියක් නැහැ පොදු බාහුවකුත් නැහැ නේද එහෙනම් පුතේ පොදු බාහුවක් නැත එම නිසා මෙම කෝණ යුගලද බද්ධ කෝණ යුගල නොවේ නේද එම නිසා මෙම කෝණ යුගලද බද්ධ කෝණ යුගල නොවේ හරි එහෙනම් දුවේ පුතේ ඒක මතක තියාගන්න ඒකට බද්ධ කෝණ යුගල වෙන්නේ නැහැ හරි තව ඔකේ පොඩි එකක් තියෙන එක ටික් කරලා කියලා දාමු හරි එහෙනම් මේක අවුලක් නැහැනේ ඔයාලට කරගන්න පුළුවන් එහෙනම් පුතේ මේකේ තුන්වෙනි අවස්ථාවත් අපි අරන් බලමු මේ විදියට හරි තුන්වෙනි අවස්ථාව එහෙනම් දාමු පුතේ මෙහෙම දාමු P Q R මෙතන S කියලා දාමු PQRS මේ කෝණ දෙක ලකුණු කරලා තිබුණේ පොඩි වෙනසක් කරලා තියෙනවා. හරි. මේක අපි දක්වලා තියෙනවා B කියලා. මෙන්න මේ සමස්ත කෝණීම තමයි අපි දක්වලා තියෙන්නේ A කියලා. හරි. තේරුම් ගන්න. මේ කෝණයට B කිව්වා මේ සමස්ත කෝණයට තමයි A කියන්නේ. තේරුම් ගන්න කෝණ දෙකේ වෙනස. හරි. මෙයා තමයි B කියන්නේ මේ සමස්ත කෝණීම තමයි A කියන්නේ. හරි. ටක් ගාලා එහෙනම් අඳ ගන්න බලන්න ඒක. ටක් ගාලා දාන්න බලන්න එහෙනම් හරි එහෙනම් දෙවියන් පුතේ ඔයාලා අඳගත්තා නේද එහෙනම් පුතේ මෙන්න මේක ලියමු මෙහි අපි සලකමු පුතේ ත්‍රිකෝණ දෙක මෙන්න මේවා මේ කෝණ දෙක සලකමු මෙන්න මේවා එකක් තමයි PSR කෝණය බලන්න පුතේ PSR කියන කෝණය පුතේ මේ සමස්ත කෝණයනේ නේද හා PSQ කෝණය PSQ කියන කෝණය PSQ කෝණ සලකමු
හරි පුතේ බලන්න එහෙනම් හරි නේද පුතේ PSR කියන කෝණය PSR කියන කෝණයයි එතකොට පුතේ PSQ කියන කෝණය එහෙනම් සලක PSQ කියන කෝණය සලක හරි එහෙනම් පුතේ සලකපුවාම අපි එහෙනම් මේක පුරවලා දාමු මොකද්ද සිද්ධ වෙන්නේ කියලා මෙන්න මේ ටික දාමු එහෙනම් පුතේ ලියමු එකක් ඇවිල්ලා PSR කියන කෝණය අනිත් එක PSQ කියන කෝණය PSQ කියන කෝණය හරි එහෙනම් දුවේ පුතේ ටක් ගාලා ඔයාලා ලියලා දාන්න PSR කියන කෝණයේ පාද වෙන්නේ මොනවද කියලා බාහුව වෙන්නේ මොනවද බාහුව නැත්නම් හරි තියෙන බාහුව ටික දාන්න බලන්න PSR කියන කෝණයේ බාහුව ටික දාන්න එන ටක් ගාලා දාන්න පොඩි වෙලාවක් දෙන්න හරි තප්පර 10ක් දෙන්නම් ටක් ගාලා දාන්න බලන්න එන ඔව් පුතේ එහෙනම් මොකද්ද PSR නම් පුතේ එකක් ඇවිල්ලා PS ඊගායක මොකද්ද SR එහෙනම් එකක් ඇවිල්ලා PS අනිත් එක මොකද්ද දුවේ පුතේ SR හරි එහෙනම් දුවේ පුතේ ඊට පස්සේ අපි PSQ ලිව්වොත් එකක් ඇවිල්ලා මොකද්ද පුතේ PS අනිත් එක SQ නේද එහෙනම් පුතේ මේක ඇවිල්ලා PS අනිත් එක ඇවිල්ලා මොකද්ද SQ PS අනිත් එක SQ පැහැදිලිද ඊට පස්සේ පුතේ ශීර්ෂය ගත්තොත් බලන්නකෝ PSR නම් හැරලා තියෙන්නේ S වලින් නේද එහෙනම් PSR නම් හැරලා තියෙන්නේ S වලින් ඊට පස්සේ දුවේ පුතේ PSQ නම් ඒත් හැරලා තියෙන්නේ මොකෙන්ද පුතේ PSQ නම් හැරලා තියෙන්නේ මොකෙන්ද S වලින් එහෙනම් දුවේ පුතේ මේක හැරලා තියෙන්නේ S වලින් ඒක හැරලා තියෙන්නේ S වලින් හරි එහෙනම් දුවේ පුතේ මේකේ ලක්ෂණය මොකද්ද බලන්න එහෙනම් S වලින් හැදෙනවා හරි එහෙනම් දුවේ පුතේ අපි බලමු මේකේ ලක්ෂණය මොකද්ද කියලා මේකට පොදු බාහුවක් තියෙනවද නැද්ද කියලා අපි බලමු බලන්න පුතේ පොදු බාහුවක් තියෙනවද කියලා පොදු බාහුවක් තියෙනවද කියලා බලන්නකෝ ඔව් ආට එතකොට බලා ගන්න පුළුවන් මෙතනත් පුතේ PS තියෙනවා මෙතනත් PS තියෙනවා නේද එහෙනම් පුතේ පොදු බාහුවක් තියෙනවද නැද්ද තියෙනවා පොදු ශීර්ෂයක් තියෙනවද නැද්ද පොදු ශීර්ෂයකුත් තියෙනවා එහෙනම් අපි මේක ඉස්සරහ ලියනෙමුකෝ ලියන්න පුතේ මෙහෙම ඉහත කෝණ දෙක සඳහා PS නම් පොදු බාහුවක්ද කමා PS නම් පොදු බාහුවක්ද කමා S නම් පොදු ශීර්ෂයක්ද පවතී S නම් පොදු ශීර්ෂයක්ද පවතී හරි එහෙනම් දුවේ පුතේ මට කියන්න දැන් මේක එහෙනම් PS කියන පොදු බාහුවකුත් තියෙනවා ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ පුතේ S කියන පොදු ශීර්ෂයකුත් තියෙනවා එහෙනම් මේක බද්ධ කෝණ යුගලයක් වෙනවද නැද්ද පොදු බාහුවකුත් තියෙනවා පොදු ශීර්ෂයකුත් තියෙනවා එහෙනම් මේක බද්ධ කෝණ යුගලයක් වෙනවද නැද්ද නෑ මේක වෙන්නේ නෑ පුතේ හරි මේක වෙන්නේ නෑ ඇයි හේතුව තමා පුතේ
නමුත් මෙයාගේ ප්‍රශ්නයක් තියෙනවා මේ කෝණ දෙකම පිහිටලා තියෙන පුතේ පොදු බාහුව PS නේද? බලන්න පුතේ PS කියන්නේ මෙන්න මේ පාදය. මෙන්න මේ බාහුව තමයි PS කියන්නේ. එහෙනම් පුතේ PS බාහුවෙන් වාර පේනවා A කියන කෝණය තියෙන්නේ මේ පැත්තේ. ඒ වගේම පුතේ B කියන කෝණය තියෙන්නේ මේ පැත්තේ. කවුරුවත් පුතේ මේ බාහුවෙන් මෙහා පැත්තේ නැහැ. මෙහා පැත්තේ කෝණයක් නැහැ. PS කියන පොදු බාහුවෙන් A කියන කෝණය තියෙන්නේ මේ පැත්තේ. B කියන කෝණය තියෙන්නේ මේ පැත්තේ. එහෙනම් මේක බද්ධ කෝණ යුගලයක් වෙන්නේ නැහැ. නමුත් ලියන්න එහෙනම් නමුත් මෙම කෝණ දෙකම පිහිටන්නේ නමුත් මෙම කෝණ දෙකම පිහිටන්නේ PS නැමැති පොදු බාහුවෙන් කොහෙද පුතේ එහෙනම් තියෙන්නේ? PS කියන පොදු බාහුවෙන් එකම පැත්තේය. PS කියන නැමැති පොදු බාහුවෙන් එකම පැත්තේය. ඔන්න එතන අවුලක්. හරි. පොදු බාහුවත් හරි පොදු ශීර්ෂයත් හරි. නමුත් පුතේ මේ කෝණ යුගලයේ තියෙන්නේ PS කියන පොදු බාහුවෙන් එකම පැත්තේ තමයි තියෙන්නේ. PS නැමැති පොදු බාහුවෙන් එකම පැත්තේය. එම නිසා මෙම කෝණ යුගලද බද්ධ කෝණ යුගල නොවේ නේද? එම නිසා මෙම කෝණ යුගලද බද්ධ කෝණ යුගල නොවේ. බද්ධ කෝණ යුගල නොවේ. එහෙනම් තේරුම් ගන්න දුවේ පුතේ මේ කට්ටියත් බද්ධ කෝණ යුගල වෙන්නේ නැහැ. එහෙනම් පුතේ ඔන්න ඕක ගැන ඉස්සරලාම අපි මතක තියාගෙන ඉමු. හරි? ඒක ඉස්සරලාම මතක තියාගන්න. දැන් ඔයාලට අභ්‍යාසයේ ගැටලු හදන්න ගිහපුවාම ඔය සංකල්පය ඔයාලට බහුලව අවශ්‍ය වෙනවා. හරි? ඒක මතක තියාගන්න. හරි එහෙනම් දුවේ පුතේ ඊට පස්සේ අපි ටක් ගාලා ඊගාර මාතෘකාවේක දාගමු. ලියන්න පුතේ මෙහෙම සරල රේඛාවක් මත බද්ධ කෝණ. ලියන්න පුතේ මාතෘකාව සරල රේඛාවක් මත බද්ධ කෝණ. 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 හරි ලියා ගන්න බලන්න පුතේ එහෙනම් සරල රේඛාවක් මත බද්ධ කෝණ. හරි එහෙනම් දුවේ පුතේ අපි මෙන්න මේ විදිහට හරි අපි සලකමු මෙන්න මෙහෙම එකක් හරි අපි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ යුගලයක් ගමු හරි හිතන්නකෝ මෙහෙම එකක් කියලා සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ යුගලයක් මම කොහොමද කියන්නකෝ මම දානා පුතේ මෙහෙම A O මෙතන B මෙතන C කියලා දාන්න පැහැදිලිද මේක පුතේ ඔයාලට පුතේ ක්‍රියාකාරකමක තියෙනවා ඕනනම් කෝණමානෙන් ඔයාලට අරගෙන චෙක් කරලා බලන්න පුළුවන් ওই කෝණ දෙකක් සෙට් කරලා මම කෙටියෙන් සංකල්පය කියන්නම් පුතේ මෙන්න මෙහෙම හරි මේ සරල රේඛාවක් මත ඔයාලට පේන පුතේ තියෙන බද්ධ කෝණ තමයි මේ තියෙන්නේ අය පුතේ AOB කියන එකයි BOC කියන එකකට මේක පොදු බාහුවක් වෙනවා ඊට මෙතන පොදු ශීර්ෂයක් තියෙනවා මේ කෝණ දෙක පුතේ දෙපැත්තේ තියෙන්නේ හරි මම මේක දාන්නම් simple A මේක දාන්න simple B
පැහැදිලිද? එතකොට මෙන්න මෙහෙම ලක්ෂණයක් තියෙනවා පුතේ. මේ සරල රේඛාවක් මත බද්ධ කෝණ තිබුණොත් මේ තියෙන පුතේ බද්ධ කෝණ යුගලයක් තිබුණොත් සිද්ධ වෙන දෙයක් තියෙනවා පුතේ. මෙන්න මේ AOB කියන කෝණයයි ධන BOC කියන කෝණයයි සමානයි අංශක 180ක් වෙනවා. මොනවද තමයි ලක්ෂණ. මෙන්න මේ සරල රේඛාවක් මත මෙන්න මේ වගේ බද්ධ කෝණ යුගලයක් තිබ්බොත් AOB කියන කෝණයයි BOC කියන කෝණයයි යගේ අංශක කීයක් වෙනවද එහෙනම් දුවේ පුතේ? අංශක 180ක් වන බව එහෙනම් මතක තියාගන්න. හරි? සරල රේඛාව මත පිටිබද්ධ. එන පුතේ ඉතින් පහත රූපේ සලකමු කියලා දාන්නකෝ. පහත රූපේ සලකමු. මේක පුතේ සරල රේඛාවක් ඈ. පහත රූපේ සලකමු. ටක් ගාලා දාගන්න බලන්න එහෙනම්. පහත රූපේ සලකමු. පහත රූපේ සලකමු. හරි එහෙනම් දෙවිපිට ටක් ගාලා රූපේ දාගන්න බලන්න එහෙනම්. හරිද පුතේ රූපේ දාගත්තොත් මේක ලියන්න බෑ. මේක දෙයන්න එපා. ලිව්වා නම් දැන් ඉතින් ලියලා තියන්න කමන්නේ. ලියලා නැත්තම් පුතේ මෙන්න මෙහෙම ලියාගන්න. ලියන්න මෙහෙම ඉහත සරල රේඛාව මත ලියන්න ඉහත සරල රේඛාව මත පිහිටි ඉහත සරල රේඛාව මත පිහිටි ඉහත සරල රේඛාව මත පිහිටි මේ AOC කියන සරල රේඛාව. හරි? ඉහත AOC කියන සරල රේඛාව මත පිහිටි ඉහත AOC කියන සරල රේඛාව මත පිහිටි එහෙනම් ලියන්න පුතේ මේක AOB කෝණය දාන BOC සමානයි අංශක 180 වෙනවා. ලියන්න AOB ධන BOC සමානයි අංශක 180 වේ. AOB ධන BOC සමානයි අංශක 180. අන්න ඕක පුතේ එක ලක්ෂණයක්. හරි? මේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ යුගලයක් විදිහට තමයි මේ කතාව කිව්වේ. හරි? අංශක 180 වේ. පැහැදිලිද? හරි එහෙනම් ඊට පස්සේ දුවේ පුතේ අපිට මේක තව ටිකක් සංකීර්ණ කරලා මෙන්න මෙහෙම කියන්න පුළුවන්. මෙන්න මෙහෙම සරල රේඛාවක් තිබිලා මෙන්න මේකේ පුතේ සරල රේඛාවක එකම පැත්තේ මෙන්න මෙහෙම කෝණ කිහිපයක් තියෙනවා. මේ වගේ කෝණ කිහිපයක් තියෙනවා කියන්නකෝ. මෙන්න මේ වගේ සරල රේඛාවක එකම පැත්තේ මෙහෙම කෝණ කිහිපයක් තියෙනවා. B C D E F හරි කොහොම කළා දැම්ම කියන්නකෝ. මෙන්න මේ සරල රේඛාවක පුතේ එකම පැත්තේ මෙන්න මෙහෙම කෝණ කිහිපයක් තියෙනවා. කෝණ කිහිපයක් තිබුණොත් ලක්ෂණය තමා පුතේ මේ කෝණ සියල්ලේ මේ එකතුවත් අංශක කීයක් වෙනවද? මම මේක A කියලා දැම්ම කියන්නේ. මම මේක B කියලා දැම්ම. මම මේක C කියලා දැම්ම කියන්නේ. මේක simple D. මේක මම දානවා simple D කියලා. පැහැදිලිද? එහෙනම් පුතේ මෙන්න මේ කෝණ සියල්ලේ එකතුවත් අංශක කීයක් වෙනවද දුවේ පුතේ? අංශක 180ක් වෙනවා. අංශක කීයක්ද වෙන්නේ? 180ක් තමයි වෙන්නේ. හරි එහෙනම් පුතේ මේ කරුණ ලියාගත්තට පස්සේ අපි මේක රිමාර්ක් එකක් දාලා මෙහිම ලියලිමු. ඔයාලා ලියන්න පුතේ මෙන්න මෙහෙම. ලියන්න දුවේ පුතේ රිමාර්ක් කියලා දාන්නකෝ. හරි. එහෙනම් පුතේ රිමාර්ක් එකක් දාලා මෙහෙම ලියලා ඉන්න එහෙනම්. ලියන්න මෙහෙම. ලියන්න සරල රේඛාවක් මත සරල රේඛාවක් මත සරල රේඛාවක් මත සරල රේඛාවක් මත ලක්ෂයයක් වටා සරල රේඛාවක් මත ලක්ෂය
යක් වටා සරල රේඛාවක් මත ලක්ෂයයක් වටා සරල රේඛාවක ලක්ෂයයක් මත සරල රේඛාවක් මත ලක්ෂයයක් වටා සරල රේඛාවට එක් පැත්තකින් පිහිටි කෝණවල විශාලත්වයන්ගේ ඓක්‍යය වචනේ හරියට ලියන්න පුතේ. ඓක්‍යය විශාලත්වයන්ගේ ඓක්‍යය අංශ කීයක්ද පුතේ එහෙනම් එන්නේ? අංශක කීයද වෙන්නේ? 180ක් වෙනවා නේද? අංශක 180ක් වේ. අංශක 180ක් වේ කියලා එහෙනම් කියන්න පුළුවන්. අංශක 180ක් වේ. හරිද දුවේ පුතේ ලියාගත්තා නේද? මොකක්ද එහෙනම් එන්න ඕනේ? සරල රේඛාවක් මත ලක්ෂයක් වටා සරල රේඛාවට එක් පැත්තකින් පිහිටි කෝණවල විශාලත්වයන්ගේ ඓක්‍යය අංශක 180ක් වේ කියලායි එහෙනම් එන්නේ. අංශක 180ක් වේ. හරිද දුවේ පුතේ? ඊට පස්සේ මෙන්න මේ රූපෙටක් ගාලා අඳ ගන්නකෝ. ඒකට යටින් මෙන්න මේ රූපේ දාන්න. මේ රූපේ දාන්න. මේ රූපේ දාන්නකෝ. රූපේ දාන්නකෝ. හරි නේද පුතේ? හරි රූපේ දාගත්තද? හරි රූපේ දාගත්තා නම් එහෙනම් ලියන්න පුතේ. අපි මේක ඒතර සරල රේඛාවක්. හරි. ඉහත ඕනනම් අපි මෙහෙම ලියමු. ඉහත EOF සරල රේඛාවක්. හොඳට මතක තියාගන්න මේක සරල රේඛාවක්. හරි. ඉහත EOF සරල රේඛාවෙහි EOF සරල රේඛාවෙහි AOF සරල රේඛාවක ඔයාලට එහෙනම් කියන්න පුළුවන් පුතේ සිම්පල් A ධන සිම්පල් B ධන සිම්පල් C ධන සිම්පල් D ධන සිම්පල් E සමාන අංශ කීයක්ද ඔය පුතේ එහෙනම් එන්නේ අංශක 180ක් තමයි එන්නේ අංශක 180ක් කියලා කියනවා සිම්පල් A ධන B ධන C ධන D ධන E සමාන අංශ කීයද එහෙනම් අංශක 180ක් තමයි එන්නේ